අර්බුදයේ වින්දනයේ අර්බුදය සමකාලීන ටෙලිනාට්‍ය පිළිබඳව මේ කතිකාවේ ඊළඟ අදහස් දෙකකින් සඳහා මා දැඩි සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කරන්නේ රංගන ශිල්පී තුසිත ලක්නාත් සහෝදරයාට. කටකැඩිච්ච කතාවක් කියවේ කියලා මම ලියාගෙන ආවා. නැත්තම් මේ හිතන්නේ නැති අර්බුද ඇති වෙන්න පුළුවන් හින්දා. මුලින්ම මට මේ අවස්ථාව ලබා දුන්න වෙනසක තාරුණ්‍ය සංවිධානයට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අවසානයක් නැති ලෝකයක් ලෙස සෝප් ඔපෙරා මගේ කතාවේ මාතෘකාව විදිහට දැම්මේ මම ඒක. අවසානයක් නැති ලෝකයක් තිබිය හැකියයි විමසුවොත් මෙගා නාට්‍ය ප්‍රේක්ෂකයෙක්ගෙන් ඔව් තිබිය හැකියයි පිළිතුරු දෙයි. 20 වන සියවසේදී රූපවාහිනිය තරම් මිනිස් ජීවිතයේ හසුරවනු ලැබූ අන් කිසිවක් නැති තරම් මේ මොහොත වන විට සමාජ පරිකල්පනයේ දිශානතිය තීරණය කිරීමේ ඒකාධිකාරය රූපවාහිනී නාලිකා අතුරුස්සක් විසින් කෙරෙමින් පවතිනවා. අවසානයක් නැති ප්‍රබන්ධයක් තුල මිනිස් මනස සිර කිරීමට රූපවාහිනිය සමත්ව ඇත්තේ සෝප් ඔපෙරාවේ ආනුභාවය. 1920 ගණන්වලදී ගුවන් විදුලි සෝප් ඔපෙරාව ආරම්භ වෙනවා. රූපවාහිනිය පැමිණීමට පෙර විනෝද මාධ්‍ය වගකීම් ඉටු කරනු ලැබුවේ ගුවන් විදුලියයි. සැමියන් රැකියාවල් වලට දරුවන් පාසලට ගියාට පස්සේ නිවසේ හුදකලා වූ බිරින්දෑවරුන්ගේ හුදකලාව තුරන් කිරීමට විනෝදාස්වාදය ඇති කළේ මේ ගුවන් විදුලි සෝප් ඔපෙරාව. ගුවන් විදුලි සෝප් ඔපෙරාව නිමවීමේ ආර්ථික බරපැන දැරුවේ සබන් සුවඳ විලවුන් නිපුණු කරුවන්. ඔවුන්ගේ ප්‍රධාන පාරිභෝගිකයා වුණේ කාන්තාව. ඒ හේතුවෙන්ම මෙම ගුවන් විදුලි නාට්‍ය විශේෂයට සෝප් ඔපෙරාව ලෙස හඳුන්වන්න වුණා. ඒත් විශිෂ්ට ටෙලිනාට්‍ය රචකයෙක් වන සෝමවීර සේනානායක මහතා සෝප් ඔපෙරාව ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ මෙන්න මෙහෙම. සෝප් ඔපෙරා ඉංග්‍රීසි යෙදුම රූපවාහිනී ජන නළුයයි සිංහලට නැගීම අර්ථාන්විතයයි හැඟේ. සෝප් ඔපෙරාවේ ආරම්භය ඉතිහාසය හා සාධනීය ලක්ෂණ අනුව එය ජනතාව අතර අතිශය ජනප්‍රිය නාට්‍ය විශේෂයක් බැවිනි. ජනයා අතර ජනප්‍රිය වූ පමණින් ජන නළුයයි හැඳින්වීම නූතන ප්‍රේක්ෂකාගාරය හා සැසඳීමේ තරම් නොවන බවයි මගේ හැඟීම. නිෂ්පාදන ක්‍රියාවලිය දෙස බැලීමේදී සෝප් ඔපෙරාව යන නම අදටත් බලංගු වේ. කෙසේ වෙතත් ගුවන් විදුලි සෝප් ඔපෙරාව ශ්‍රාවකයාගේ පරිකල්පනය පුළුල් කරමින් ඇමරිකාව සහ යුරෝපයේ අතිශයින් ජනප්‍රිය වන්න උනා. වැඩි වශයෙන් කාන්තාව තමයි ඒට ආශක්ත වුනේ. 1950 දශකයේ රූපවාහිනී ආගමනයත් එක්ක ශ්‍රාවකයා ප්‍රේක්ෂකයෙකු බවට පත් වුණා. ගෘහ ආස්වාදන මාධ්‍යයක් ලෙස පැවති ගුවන් විදුලියට සවන් දෙමින් කාල්පනික ලෝකයට ප්‍රවේශ වීමේ ක්‍රියාවලියෙන් ශ්‍රාවකයා ක්‍රමක්‍රමයෙන් බැහැර වුණා. රූපවාහිනියෙන් Taman කැමති චරිත රිසිරේස දැක ගැනීමට හැකියවීමද ප්‍රේක්ෂකයාට ආස්වාදජනක කරුණක් වුණා. නමුත් රූපවාහිනී ආගමනයත් සමගම ශ්‍රාවකයා Taman ජීවත් වන සමාජය පිළිබඳව තෙවන පාර්ශවයකගේ ඇසින් බැලීමට පුරුදු වුණා. සෝප් ඔපෙරා, සෝප්, ටෙලි නවකතා, ටෙලි පෙම් කතා ආදී නොඑක් නම් වලින් හැඳින්වුවත් ලංකාවේ මේ සෝප් ඔපෙරාව මෙගා බවට පත් වෙනවා. වඩා දීර්ඝ යන අදහස මෙගා යන්නෙන් ගම් වෙනවා. නොඑක් නමින් හඳුනා ගන්න උත්සාහ කළත් ලාංකේය මධ්‍යම පාන්තිය මෙගා යන්නෙන් හඳුනාගන්නේ මගේ කතාව යනුයි. ඒ තරමටම සමකාලීන සමාජ පරිකල්පනයේ වෙත මෙගා බලපෑම් කරලා හමාරයි. 80 දශකයෙන් පස්සේ ආසියාතික කලාපයට සෝප් ඔපෙරාව එහෙම නැත්නම් මෙගා නාට්‍ය ආගමනයත් සමගම සෝප් ඔපෙරාවට ආසියාතික හැඩයක් එක් වෙනවා. ඒකට මූලිකම හේතු වෙන්නේ බටහිරට සමාන කළ නොහැකි ආසියාතික ප්‍රබන්ධ කලාවක් අවුරුදු 2000 ගණනක් තිස්සේ පෝෂණය වී තිබීමයි. අසල්වැසි ඉන්දියාවේදී 2000 වර්ෂයෙන් පසු පළමු දශකයේදී සෝප් ඔපෙරාවේ ස්වර්ණමය යුගයට ගෙනීමට බලාජි කොම්පැනි ඒක්තා කපුර් සමත් වෙනවා. ඉන්දියානු ටෙලිවිෂනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීමට බලාජි කොම්පැනිය එහෙම නැත්නම් ඒක්තා කපුර් සමත් වෙනවා. එහි ව්‍යාප්තිය කොතරම්ද කියලා කිව්වොත් ඉන්දියාවේ සංස්කෘතික ආක්‍රමණයට නිරන්තරයෙන් ගොදුරු වන ලංකාවේ ටෙලිනාට්‍ය විකාශය වීමට තියෙන ඉඩෙන් 60%ක් ඉන්දියානු සෝප් ඔපෙරාවලට ලැබීම දක්වන්න පුළුවන්. 2000-2015 අතර කාලය තුල ඉන්දියානු නාට්‍ය වලින් ලංකාවේ රන් දෙපැයි රාත්‍රී 7 සිට රාත්‍රී 9 දක්වා සියලුම රූපවාහිනී නාලිකා ආක්‍රමණය කළ වග ඔබට මතක ඇති. ඒ මෙගාහි ස්වර්ණමය යුගයයි. වැඩි කාල ප්‍රමාණයක් තුල්සි ඇතුළු ඉන්දියානු සුරූපිනියන්ට හිමි වූ අතර බට්ටි සහ පබා අතර ද්වන්ද සටනකින් පබා පාර්ලිමේන්තු ගිය අතර මා දන්නා හැටියට තුල්සිද ඉන්දියානු ලෝක සභාව නියෝජනය කිරීමට හැකි වුණා.
ඉන්දියානු ටෙලිනාට්‍ය විකාශය කිරීම අවම කිරීමට ලාංකේය ටෙලි කලාකරුවෝ බොක්කෙන්ම මැදිහත් වුණු අතර විශාල බදු මුදලක් ඉන්දියානු හෝ විදේශ ටෙලිනාට්‍ය විකාශය කරන රූපවාහිනී ආයතන වලින් අය කර ගැනීමට නීති සම්පාදනය කරා. මම හිතන්නේ අද වෙනකොට සෑහෙන මුදල් ප්‍රමාණයක් එකතු වෙලා ඇති කියලා හිතන්න පුළුවන්. එහෙම එකතු වෙලා තියෙනවා නම් මේ බදු මුදල් එකතු වෙලා තියෙනවා නම් අදින් පස්සේ මේ සාකච්ඡාවෙන් පස්සේ එන ප්‍රගතිශීලී යෝජනා ඉෂ්ට කර ගැනීමට අදාළ අමාත්‍යාංශයට හැකි වෙයි මේ මුදල් උපයෝගී කරගෙන. එහෙම සල්ලි තියෙනවා නම් ඉන්දියානු සෝප් ඔපෙරාව 2000න් පසු ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවට කළ බලපෑම හඳුනාගන්නේ කොහොමද? මේ සෝප් ඔපෙරාවේ ආසියාතික හැඩය මම කරුණු කිහිපයකට කැටි කරන්න උත්සාහ කරන්නම්. පළවෙනි එක තමයි අතිශෝක්ති රංගනය. මෙලෝ ඩ්‍රැමැටික් ඇක්ටිං. මේ தත්ත්වය බටහිරත් දකින්න පුළුවන් වුණාට ආසියාතික අතිශෝක්ති රංගනයට ඓතිහාසික තත්ත්වයන්ද බලපානවා. ಭಾರತ කතක් කතකලිය ඇතුළු ඉන්දියානු ප්‍රාසංගික නිරූපණයන් වගේම සංස්කෘත නාට්‍ය ජන නාට්‍ය ආදීන්ගේ බලපෑමද ඉන්දියානු අතිශෝක්ති රංගනයේ හැඩය තීරණය කරන්න සමත් වෙනවා. ඒ වගේම ඉන්දියානු බහුදේවවාදී සංකල්පයේද මීට යම් රුකුලක් දක්වන බව කියන්න ඕනේ. බහු සංස්කෘතික රුචි අරුචිකම් අනුව වෙනස් වීමේ හැකියාව මේ සෝප් ඔපෙරා රංගනයේ දක්නට ලැබෙන සුවිශේෂී තත්ත්වය. දුක, සතුට, තරහ, වෛරය, කෝපය ආදී හැඟීම් වල පරිකල්පනීය උපරිමය සෑම විටම දෙවියන්ගේ දේවානුභාවයට උපමා කිරීමට ඉන්දියානු අතිශෝක්ති රංගනයේ මූලික ලක්ෂණය. ඊළඟට ඉන්දියානු ප්‍රබන්ධ සාහිත්‍ය අනුසාරය ඍජුව ලබා ගැනීමට ඒක්තා කපූර් පෙළඹීම ඉන්දියානු සෝප් ඔපෙරාවේ වැදගත් ලක්ෂණය. රාමායනයේ මහාභාරතය වැනි මිත්‍යා කතාවල කතන්දර ආකෘති ඒ අයුරින්ම කලිසන් සාරි ඇඳගත් නූතන යුගයේ රාමා සීතා දුර්යෝධන අර්ජුන් වෙනුවට කපූර් රාජ් තුල්සි ශාන්ති වැනි චරිත මගින් ප්‍රකට කරන්න ඇය සමත් වුණා. සීතා රාධා ද්‍රෝපදී වැනි චරිත අනුව යමින් ප්‍රබල කාන්තා චරිත දක්නට ලැබීමත් ඉන්දියානු සෝප් ඔපෙරාවේ මූලික ලක්ෂණයක්. තුල්සි චරිතය රඟපෑම් නිලිය පාර්ලිමේන්තුවට යැවීමට පවා බලපාන්නේ මේ ඉන්දියානු ජන විඥානයේ හැසිරවිය හැකි ප්‍රබල කාන්තා චරිත නිර්මාණය කිරීම බව දක්වන්න පුළුවන්. ඉහත ඉන්දියානු ගති ලක්ෂණ හා ශ්‍රී ලාංකික හැඩයෙන්ද මුසුව වැඩි රූපවාහිනී අවකාශයක්, ඒ කියන්නේ විකාශන අවකාශයක් ලබා ගැනීමේ අරමුණින් ලංකාවේ සිංහල මෙගා නාට්‍ය පසුකාලීනව ගම් නියම් සිසාරා පැතිරෙනවා දක්නට ලැබෙන්නේ 2015-24 කාල පරිච්ඡේදයේ. අතිශෝක්ති රංගනයේ ඉන්දියානු හැඩයේම තවත් පැතිකඩක් බව පෙන්වමින් ශ්‍රී ලාංකේය සන්දර්භයෙන් දක්නට ලැබෙනවා. වේදිකාවේ ටෙලිනාට්‍යයට එන සම්මානලාභී නළුවන් මෙගා නාට්‍යයේ ඇටමස් සපයන්න වුණා. වේදිකාවේ එහා කොනට පෙනෙන්නට ඇහෙන්නට රඟපෑමේ ඌමනාව විසින් ලාංකේය සෝප් ඔපෙරාවේ අතිශෝක්ති රංගනයේ පරිමාණය තීරණය කරන්න වුණා. ඉන්දියාවේ දේව කතා ලෙසම ලංකාවේ යකුන්ද අතිශෝක්ති රංගනයේ හැඩය තීරණය කරනවා. ඉන්දියාවට තරම් ජනරංග සම්ප්‍රදායක් අපිට නැතත් රංගනයේ දේශීය හැඩයක් සෙවීමට දරන උත්සාහය විසින් සෝප් ඔපෙරාවේ අතිශෝක්ති රංගනය වර්ධනය කරන බව පේන්න දින දෙයක්. වේදිකා නළුවන් වගේම රංගනයට කැමැත්තෙන් වේදිකාවට ගොඩ නොවි තිරයටම ගොඩවන නළුනිලියන්ද මේ අතිශෝක්ති රංගනයේ ප්‍රේමය, විරහව, වෛරය අතර කැළදෙමින් ගොදුරු වෙනවා දකින්නට පුළුවන්. ඉන්දියානු සෝප් ඔපෙරාවට ප්‍රබන්ධ සාහිත්‍ය අනුභවය ලැබුණාseම ලංකාවේ නාට්‍ය කලාවටද ලංකාවේ සෝප් ඔපෙරාවටද ඉතිහාස කතා, නූතන නවකතා, චිත්‍රකතා, ජනකතා ආදීන්ගේ ආభాසය ලැබී තියෙනවා. රාමායනයේ මහාභාරතය වැනි වීර කතා වෙනුවට අපට ඇත්තේ රාවණ පුරාවෘත්තය සහ මහා වංශය. පසුගිය වසර 5 තුළ රාවණ ටෙලිනාට්‍යයක් ලෙස නිර්මාණය වීම, දුටුගැමුණු චරිතය, සිද්ධාර්ථ ගෞතම වැනි චරිතද නිර්මාණය වීම මේට සාපේක්ෂව දක්වන්න පුළුවන් දෙයක්. ඉන්දියානු සෝප් ඔපෙරාව තුළ ප්‍රබල කාන්තා චරිත නිර්මාණය වන්නේ සීතා ද්‍රෝපදී අනුව යමින් බව මම ඉහතින් සඳහන් කළා. ඒ අනුව 2000 දශකයේ මුල් අවධියේදී ශාන්ති නාට්‍යයෙන් ඇති වූ උත්කර්ෂය මත දාමිනී වසුදා වැනි අයුක්තියට එරෙහිවන කාන්තා චරිත කේන්ද්‍ර කරගනිමින් මෙගා නාට්‍ය නිෂ්පාදනය වීම දක්නට ලැබෙනවා. නමුත් 2015 පසු මෙගා නාට්‍යයන්ගේ බහුතර කාන්තා චරිත කුවේණිගේ නූතන අවතාර දැයි කුවේණිගේ නූතන අවතාරදෝ යයි මට සැකයක් පහළ වෙනවා. ඒකට ප්‍රධාන හේතුව වන්නේ කුවේණි වැනිම දරුවන් ඇතිව පියාගේ රැකවරණය නොලැබෙන කාන්තා චරිත වටා කතන්දර නිර්මාණය වීමයි.
දෙවෙනිම සිදු වැනි නාට්‍යයන්ගේ මූලිකම ලක්ෂණය වන්නේ අසාධාරණයට ලක්වන කාන්තාවක් වටා හෝ එම කාන්තාවගේ දරුවන් වටා කතන්දරය ගොඩනැගී තිබීමයි. ඉන්දියාවට සීතා හෝ ද්‍රෝපදී වැනි අසාධාරණයට එරෙහිවන කාන්තා චරිත ඇතිමුත් ඓතිහාසිකවම අසාධාරණයට ලාංකේය කාන්තාව පත්වන බව පෙන්වන කුවේණි වැනි වූ කඳුළු ගගේ ගිලෙන කාන්තා චරිත නූතන ලාංකේය ප්‍රේක්ෂකාගාරයේ වැඩි කැමැත්තක් ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා. තවත් පැත්තකින් ඉන්දියානු නාට්‍ය තුල උත්කර්ෂයට නැංවූ Hindu ජාතිකවාදී චින්තනයේ වැනිම වූ ස්වදේශානුරාගයේ කුළු ගැන්වෙන සිංහල බෞද්ධ ජාතිකත්වය සෝප් ඔපෙරාවේ දක්නට ලැබෙන තවත් ලක්ෂණයක්. එහි නූතනම කූට ප්‍රාත්‍ය නාඩගම්කාරයෝ වැනි නාට්‍යයන්ගෙන් දැකිය හැකියි. නූර්ති නාඩගම් ඇසුර ලබන චීත්ත ගවුම් හා සරන් ඇඳගත් 50 60 තිබ්බාය යයි සිටිය හැකි මේ මොහොතේ කිසි ලෙසකින් දක්නට නොලැබෙන ගමක් මූලික කර ගනිමින් මෙම කතාන්දරය අවසානයක් නොමැති කතාවක් ලෙස මේ මොහොතේ ප්‍රකට කරමින් සිටිනවා. එක් අතකින් යහපාලන පාලනයේ අවසානයේ වන විට පාසල් ඇදුමින් ප්‍රේම කරන සෝප් ඔපෙරා බහුල වීමත් නාගරික මධ්‍යම පාන්තික ප්‍රේම කතා ඕලාරික වීමත් දේශීයත්වයේ ගෝඨාභය රාජපක්ෂ යුගයේ ආරම්භීමත් හන්දිවල රට හදන සාකච්ඡාවේ සිටි අලුත් ඡන්දදායකයන් බිත්ති පින්තාරු කරන සිත්තරුන් බවට පත්වීමත් පසකින් සිදුවෙද්දී නාඩගම්කාරයෝ මූලික කරගත් ස්වර්ණ වාහිනිය දෙරණ සහ හිරු ටීවී එකට අභියෝග කරමින් නැවත ගොඩනැගෙන්න උනා. කොරෝනා හින්දා ගෙදරට වෙලා තමන්ගේ වත්තේ වවාගෙන කාගෙන බය බිරාන්ත වෙලා හිටපු ජනතාවට හන්දිවල ඇඳපු චිත්‍ර වසාගෙන පෝස්ටර් එරමිනි ගාල් කුණු ගොඩවල් ගොඩ ගෙහෙද්දී නාඩගම්කාරයෝ යම් උත්කර්ෂයක් ලබා දීම අපිට පෙනෙන්න දැනෙන්න තියෙන දෙයක්. නාඩගම්කාරයෝ සිදු දෙවෙනිම සංගීතය රැල්ල වෙරළට ආදරේ තවත් ගණනාවක් නම් කරන්න පුළුවන්. ආදී නාට්‍ය මේ මොහොතේ සෝප් ඔපෙරා මොඩලයේ කාර්යභාරය ඉටු කරමින් සිටියේදී කර්මාන්තයක් විදිහට ටෙලිනාට්‍ය කලාවේ අර්බුදයක් පවතින බව එහි කොටස්කරුවෙක් ලෙස මට පෙනෙන්න තියෙන දෙයක්. ඒ කර්මාන්තය අර්බුදය අද දවසේ මේ මාතෘකාවට අදාළ නොවනු යයි ඔබට සිතෙන්න පුළුවන්. නමුත් කලාවේ අර්බුදය වෙනුවෙන් පෙනී සිටිනවට වඩා මට වඩා සමීප වන්නේ මේ කර්මාන්තයේ කොටස්කරුවෙක් විදිහට කර්මාන්තයේ අර්බුදය වෙනුවෙන් පෙනී සිටීමයි. සබන් විකිණීම එදා සිටම අද දක්වා නොනැවතී සිද්ධ වෙනවා නම් සබන් වලට අමතරව මදුරු කොයිල්, වැසිකිලි, කැසිකිලි, ශෝධක ද්‍රව්‍ය, ටොපි, චොකලට්, කොරෝනා පැණි, කිරිපිටි ආදී එදිනෙදා පරිභෝජක ද්‍රව්‍ය ගණනාවක් විකිණීම මෙගා නාට්‍ය ඇසුරෙන් සිද්ධ වෙනවා නම් ලාභයෙන් වැඩි ප්‍රතිශතයක් channel ලබා ගනිද්දී නිර්මාපකයන්ට ලැබෙන්නේ ඊටාම සුළු සොච්චමක්. ඒ අතර මෙවැනි සමාජ දේශපාලන කතිකා මගින් එම නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ඇති අවරගණයේ කලා ශක්්‍යතාවයන් විවේචනයට ලක් වෙනවා. සොච්චම් මුදලක් ලැබමින් උසස් කලා රසවින්දනයකට ගැලපෙන නිර්මාණ කිරීමට නොහැකියයි එවිට එම නිර්මාණකරුවන්ට කිව හැකියි. එවිට අප වැන්නවුන්ට මෙගා ලියමින්, මෙගා රඟමින්, මෙගා වලටම විරුද්ධව අදහස් දක්වන අය චෝදනා කිරීමට හැකියි. කෙසේ වුණත් මෙගා නාට්‍යයන් අවරගණයේ නිර්මාණයයි චෝදනා කරමින් ප්‍රතික්ෂේප කිරීම මම කරන්නේ නැහැ. මොකද අදින් පස්සෙත් හෙටත් මම ගිහිල්ලා මෙගා නැත්තම් සෝප් ඔපෙරාවේ සමාජික ලෙස ජීවත් වීමට කැමතියි. කැමති උනන් නැතත් මාසිකව ලැබෙන චෙක් එකට මම කැමතියි. අවසානයක් නැති කතාවක නළුවෙක් ලෙස ලැබෙන වටිනාම දේ නොනවතින අවසානයක් නැති චෙක් ලැබීමයි. රූපවාහිනී ආයතනයේ අදාළ සෝප් ඔපෙරාව ලබන ලාභයෙන් 40%ක්වත් නිර්මාණ අධ්‍යක්ෂකට ලැබෙනවා නම් මම පුද්ගලිකව කැමතියි. නමුත් නූතනයේ සෝප් ඔපෙරාවේ හැඩය අන්තර්ගතයේ තීරණය වීමට බලපාන මූලිකම කාරණාවක් විදිහට රූපවාහිනී නාලිකා කෙරෙන් තරුණ ප්‍රජාව ඈත්වීමට එරෙහිව රූපවාහිනී ආයතන අනුගමනය කරන උපාය මාර්ග දැක්විය හැකියි. රියැලිටි වැඩසටහන් බහුලව නිෂ්පාදනය හා ඉන් ගොඩනැගෙන තරු සෝප් ඔපෙරාවේ නළුවන් බවට පත් කිරීම ඇතැම් නාලිකා අනුගමනය කරන උපාය මාර්ගයක්. මේකට මූලිකම හේතු වෙන්නේ වර්තමාන විට තරුණ පරම්පරාව රූපවාහිනිය රිජෙක්ට් කරන එකත් එක්ක තමයි රූපවාහිනිය රූපවාහිනී නාලිකා මේ උපක්‍රමය තෝරගන්නේ. සිහින කුමරුන් සහ අවුරුදු කුමරියන් අද වන විට සෝප් ඔපෙරාවේ දිදුලන තරුයි. ඔවුන් සමාජ බලයේ සකසුරුවමින් භාවිතා කරමින් භාණ්ඩ ප්‍රචාරණයට සම්බන්ධ වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේ වැදගත්ම කටයුත්තක් ප්‍රචාරණය මගින් ඉටුවන නිසා සිහින කුමරුවන් කුමරියන් Taman උපයා ගන්නා සෝප් ඔපෙරාවේ කීර්තිය ජනප්‍රියත්වය ප්‍රචාරණය වෙනුවෙන් විකුණා දමනවා. ඒ වැරද්දක් ලෙස මම දකින්නේ. නමුත් තරුණ ප්‍රේක්ෂකාගාරයේ රූපවාහිනිය කෙරෙන් ඈත්වීම ක්‍රමිකව වැඩි වෙමින් පවතින බව පිළිගත යුතුයි.
නමුත් සෝප් ඔපෙරාව ස්මාර්ට් දුරකථනයෙන් YouTube හරහා බලන නිසා තරුණ ප්‍රජාව සෝප් ඔපෙරාවෙන් ඈත් වන බවක් නම් පෙනෙන්නට නැහැ. සෝප් ඔපෙරාවේ මූලිකම කාර්යභාරය ඉෂ්ට කරන්නේ ක්‍රියේටිව් ප්‍රොඩියුසර්. බලාජි කම්පැනි වෙනුවෙන් ඒක්තා කපූර් 2000 දශකයේ භූමිකාව මීට කදිම උදාහරණ සපයනවා. නමුත් ඒක්තා කපූර්ගේ භූමිකාවට ගැළපෙන ලංකාවේ ක්‍රියේටිව් ප්‍රොඩියුසර් පාර්ට් එක මේ මොහොත වනිට අත්පත් කරගෙන සිටින්නේ රූපවාහිනී නාලිකාව විසින්. 90 දශකයේ සහ 2000 දශකයේ මුල් අවධියේ මේ කාර්යභාරය සුසිල කම්පැනි සන්ධ්‍යා මැඩම් ඉටු කළා. වර්තමානයේ සුසිලක් දැකිය නොහැකි. දෙරණේ ලක්සිරි මහතා, හිරු ටීවී විරාජ් වැලිවත්ත, ස්වර්ණවාහිනී රංගන හෝ තව යම් කෙනෙක් මේ ක්‍රියේටිව් ප්‍රොඩියුසර් තනතුරට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. රාජ්‍ය මාධ්‍යයන් තුළ ක්‍රියේටිව් ප්‍රොඩියුසර් තනතුරට බලයක් තියෙනවායයි මේ මොහොතේ මං හිතන්නේ නැහැ. තම මාධ්‍ය ආයතනයේ දෘෂ්ටිවාදයේ හැසිරවීමේ කාර්යභාරය මේ ක්‍රියේටිව් ප්‍රොඩියුසර් තනතුරෙන් මේ මොහොතේ සිද්ධ වෙනවා. රටක ජනතාව බැලිය යුත්තේ කවර වර්ගයේ නිර්මාණ දැයි තීරණය කරන්නේ පුද්ගලයන් කිහිප දෙනෙක් විසින්. හොඳ වුණත් නරක වුණත් අතේ ඇඟිලි ගණනට අඩු ක්‍රියේටිව් ප්‍රොඩියුසර්ස්ලා කිහිප දෙනෙක් සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය ප්‍රතිනිර්මාණය කරමින් වඩා පෝෂණය කරමින් සෝප් ඔපෙරාවේ හැඩය ස්වරූපය තීරණය කරනවා. රටක දෘෂ්ටිවාදයේ කොයි ආකාර වුණත් ඒ සෝප් ඔපෙරාව තුලින් ප්‍රකට වීම නොවැළැක්විය හැකි සත්‍යයක් බව මම පිළිගන්න දෙයක්. නමුත් මේ ක්‍රියේටිව් ප්‍රොඩියුසර්ගේ තනි සිතිවිල්ලකට ලංකාවේ සෝප් ඔපෙරාවේම දිශානතිය දෘෂ්ටිවාදය වෙනස් කිරීමට හැකි බවද මම විශ්වාස කරනවා. නුදුරු අනාගතයේ සිද්ධ වේ යන්නට වඩා සමාජ දේශපාලන බලපෑමකින් ඇතිවන සංස්කෘතික විප්ලවයකින් මේ ක්‍රියේටිව් ප්‍රොඩියුසර් තනතුරේ චින්තනය වෙනස් වේ යන බලාපොරොත්තුව මට තියෙනවා. එහෙම නොවුනොත් අවසානයක් නැති කතාවක අපි දිගින් දිගටම දිවි ගෙවන බව නම් විශ්වාසයි. සෝප් ඔපෙරාවේ ඊළඟට වඩා වැදගත්ම සාධකය වන්නේ ලියන්නා. මෙගා ලියන්නාගේ අත්දැකීම මම වඩාත් කියන්න උත්සාහ කරන්නේ නැත්තේ කොටස් 800ක මෙගාවක රචකයෙක් ලෙස මාද කටයුතු කර ඇති නිසා. ඔහු තරම් ප්‍රබලෙක් තවත් නැතයි මෙගා රචකයන් සිතනවා. මා දෙසේ සිතා ඇත. ලාභ අලාභ අනුව බජට් එක ගොඩ දමා දී යුත්තේ රචකයා. උන්මාදය උත්කර්ෂයක් කිරීමටත් සමකාලීන දේශපාලන ප්‍රවණතා උපහාසයට ලක් කිරීමටත් මේ ක්‍රියේටිව් ප්‍රොඩියුසර් දකින්න වෙළඳපොළ දේශපාලන ප්‍රවණතා වෙළඳපොළ අර්ථ ක්‍රමයේ ප්‍රවණතාවයන් අනුව චරිත හැසිරවීමටත් ඔහු සමතෙක් විය යුතුයි. රයිට චරිත ජීවත් කරවීමටත් චරිත මරා දැමීමටත් ඕනෑම චරිතයකට ඕනෑම ප්‍රතිහාරයක් කිරීමට තරම් සුපිරි බලයක් ඇත්තේ. ඔවුන් තරම් සමාජයේ තේරෙන සමාජ කම්පනයන් හඳුනන මිහිපිට දෙවියෙක් නැතයි සිතන තරමටම සෝප් ඔපෙරා රචනය රචකයාගේ පුද්ගලික ජීවිතය ආක්‍රමණය කරන බව මම අත්දැක තියෙනවා. ඒ මට අනුවණන් කේදයක්. ගැලවිය නොහැකි යථාර්ථයන් සමග පොරබදිමින් රටේ වැඩිම ජනකායක් එක්ව නරඹන නාට්‍යයක් ලියනවා යන හැඟීම අවසානයක් නැති කතාවක් හා සමානයි. මෙගා රචකයා මට අනුව මෙගා ජීවිතයක් සිහිනෙන් දකින ඒ සිහිනයේම ගොදුරක්ව අවුරුදු 5කට පසුව Tamanට තමාවත් නැතිවන පුද්ගලයෙක් වෙයි. ඕනෑම මෙගා රචකයෙක්ගේ උපයෝගීතාව පවතින්නේ අවුරුදු 5යි. ඊට වඩා එක දවසක් හරි ඔහුගේ නිර්මාණශීලීත්වය පවතිනවා නම් ඒ ප්‍රාතිහාර්ය. මෙගා එක ලියන අතරතුර දෙමළ පත්තරයක්වත් කියවන්න, නාට්‍යයක් බලන්න, කැමති චිත්‍රපටයක් බලන්න අවස්ථාවක් ඔහුට හිමිවන්නේ කලාතුරකින්. මාසෙකට කොටස් 20ක් ලිවීමට ඔහු එකඟ විය යුතුයි. නිවාඩු නැති රස්සාවක් ඇත්නම් මේ මෙගා රයිටින් කමයි. ලෝක ප්‍රබල මෙගා රයිටර්ස්ලා සියදිවියෙන් නසා ගැනීම උත්සාහ කළ අවස්ථාද ඇති නිසා ලිවීමේ ඛේදයේම මිස සුගතියක් රචකයෙකුට තියෙන විදියක් නැහැ. සෝප් ඔපෙරාවේ මූල් කාලයේ වගේම රේඩියෝ නාට්‍ය වගේ දෙබස් ලිවීමට හැකියවීම මෙගා රචකෙක් වීමට තිබිය යුතු එකම කුසලතාවය. වාතාවරණයක් එහෙම නැත්නම් සිටුේෂන් එකක් පුළුල්ව සිදුවීම සෝප් ඔපෙරාවේ සිදු නොවේ. සිදු එක නිශ්චිත සිදුවීමක් මුළු චරිත උපයෝගී කරගැනීම කතා කිරීම පමණ මෙගා නාට්‍යයේ ලක්ෂණයක්. එක සිද්ධියක් සිද්ධ වෙන ඒ සිද්ධිය වටේට තව චරිත දෙක තුනක් එකතු කරගෙන කතා කරන අරුණාම යම් කිසි සිද්ධ වීමක් සෝප් ඔපෙරාවේ දකින්න ලැබෙන්නේ නැහැ. මේ මෙගා නාට්‍ය දකින්න ලැබෙන්නේ නැහැ. සෝප් ඔපෙරාවේ ඊළඟට වඩා වැදගත් වන්නේ නළු නිලියන්. මෙගා රඟපෑමෙන් නළුවාගේ ජීව විද්‍යාත්මක නාමය අහෝසි වීම සැලකිය යුතු උත්කර්ෂයක් ගෙන දෙනවා.
රටක බහුතර ජනතාවක් ආකර්ෂණීය වීම මාදුරු අපූර්ව සිදුවීමක්. එවිට ඉඳහිට මෙවැනි සමාජයේ මුලදී කිව්ව විදිහටම නළුවා ද්වන්දනාත්මක සම්බන්ධයක් සෝප් ඔපෙරාව හා පවත්වනවා. ජනප්‍රිය වීමත් එක්ක නළුවාට ලැබෙන වාසි බොහෝයි. ඒ වැරද්දක් විදිහට මම දකින්නේ නැහැ. වේදිකාවෙන් ආපු තිරයට කෙලින්ම ආපු එකරෙන් ජනප්‍රිය වෙච්ච සිහින කුමරුන් ආදී මෙකී නොකී සැලකිය යුතු පිරිසක් සෝප් ඔපෙරාවේ නළුවන් විදිහට ජීවත් වෙනවා. නළුවා ජනප්‍රිය කරවා තබා ගැනීමට මේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් වගේම ක්‍රියේටිව් ප්‍රොඩියුසර් වගේම රයිටර් එක විදිහට වෙහෙසෙනවා. මේ තුන්දෙනා අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත තමයි සෝප් ඔපෙරාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ. ඩිරෙක්ටර්ස්ලා හෝ කැමරාමන්ලා හෝ අධ්‍යක්ෂකවරු වගේ චරිත සෝප් ඔපෙරාවේදී මූලික අංග විදිහට සලකන්නේ නැහැ. නළුවා ගාන වැඩි කරගන්න try කරොත් එහෙම ඒ චරිතය මරා දාලා ශෝකාකුල මළගයක් පවත්වා තවත් එපිසෝඩ් 20ක් 30ක් ඇදගෙන යන්න මේ ක්‍රියේටිව් ප්‍රොඩියුසර් සහ රයිටර් කටයුතු කරපු අවස්ථා ඕන තරම්. අපිත් එවැනි මළගෙවල් වල අඬලා තියෙන ඕන තරම්. ඉතින් සෝප් ඔපෙරාවට මට විරුද්ධ විය හැකිද? මම මේ ප්‍රශ්නේ මගෙන් අහගන්නවා. මම විරුද්ධ වෙන්නේ නැහැ. මගෙන් සමහර වහන්නේ ඇයි මෙගා රඟපාන්නේ හොඳ නැත් ටෙලි නාට්‍යවල විතර රඟපාලා ඉන්නකෝ කියන. මෙගා නොවන නාට්‍ය එහෙම නැත්තම් හොඳ නාට්‍ය පොඩි වැඩ එසේත් නැත්නම් සම්මාන ලැබෙන වැඩ ගැන මම මේ මොහොතේ වැඩි දුරට කතා කරන්නේ නැහැ. එහෙම පොඩි වැඩක අශෝක හඳගමගේ සින්තටික් සිහින ටෙලි නාට්‍යයේ පොතේ පෙරවදනේ ඇති මේ කතාව මම කියන්නම්. සින්තටික් සිහින ලාංකේය ටෙලිවිෂනයේ තුල ගෞරවනීය ලෙස විකාශනය කෙරුණු අවසාන ප්‍රාසංගික ටෙලි වෘත්තාන්තය. වෙනස් මානයක් වෙනස් ඉසව්වක දුර ගමනක් යන්නට පටන් ගත්තා. ඒ පටන් ගත්ත තැනම ඒ ගමන නවතා දමන්නට සිදු වුණා. රූපවාහිනිය කලා භාවිතාවක් ලෙස අත්හදා බලන්නටගත් අවංක උත්සාහය පරාජිත ලෙස අවසන් කරන්නට බල කෙරුණේ සින්තටික් සිහිනයට පස්සේ. අශෝක හඳගම. අද පවතින ටෙලිනාට්‍ය කර්මාන්තයේ අර්බුදය එදා හඳගමයන් කිව්වේ ඒ විදිහට. මේ මොහොත වන විට මේ හොඳ වැඩ එහෙම නැත්නම් පොඩි වැඩ බොහෝමයක් ශාන්ති දිසානායකයන්ගේ නවකතාවල කතාසාරය ඇසුරු කරගනිමින් දේශීයත්වය ගැමිකම මුල් කරගනිමින් ගම අතහැර ආපු අයගේ නොස්ටැල්ජික් මනසට ආමන්ත්‍රණය කරමින් පවතිනවා. ඒවා කලාකෘතියයි උගත් බුද්ධිමත් බොහෝ දෙනා පවසනවා. ඉතිහාසයේ ඉඳලම කලාකෘති ඉදිකිරීමට ආයෝජකෙක් එහෙම නැත්නම් පල්ලි හෝ පන්සල මැදිහත් වූ බව අපි දන්න දෙයක්. චිත්‍ර කලාවට ගත්තොත් එහෙම ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවා. දැන් බාහිර නිෂ්පාදකයෝ මේ කලාකෘති පොඩි වැඩ නිර්මාණය කරනවා. අතීත ලංකාවේ අපට අමතකව යන ගම මතක් කිරීම මේ නාට්‍ය කලාවේ වර්තමානයේ දක්න ලැබෙන විශේෂ ලක්ෂණයක්. ඒ අතරින් යම් ප්‍රගතිශීලී නාට්‍ය නැතුවම නෙවෙයි. පසුගිය දශකයේ පුරාම නාමල් ජයසිංහ, මන්ජුල වෙඩිවර්ධන, අරුණ ප්‍රේමරත්න වැන්න උන් අතින් යම් ප්‍රගතිශීලී නාට්‍ය ප්‍රමාණයක් ලියවෙනු දක්නට ලැබෙනවා. නමුත් අපට මගහැරුණු ගම හෝ 70 වසරක දේශපාලනය විසින් උරුම කර දුන්නු නොදියුණු ගැමිකම දිගින් දිගටම උත්කර්ෂයෙන් නංවනවාට වඩා මෙගා නාට්‍ය යහපත් බව මම පිළිගන්න දෙයක්. යහපාලන ක්‍රමයේ විසින් වෙනස් කිරීමට මැදිහත් නොවුණු සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය රාවණා හරහා ගොඩනැගෙද්දී උත්කර්ෂයෙන් නගද්දී නාටකම්කාරයෝ වැනි නාට්‍ය හරහා ජනප්‍රිය සංස්කෘතිය මනෝරාජික ග්‍රාමීයත්වයකින් වෙලා ගනිද්දී මේ වන්නේයේ කේදෑරි වෙච්ච ජීවිත එලි කරන ශාන්ති දිසානායකයන්ගේ කතාකෘතිය නැත්තම් ගම් ටෙලි කතා ලාංකීය ප්‍රජාවට කරන බලපෑම සුළුපටු නෙවෙයි. මගේ අදහස නම් මෙගා ටෙලි නාට්‍යයට වඩා බලපෑමක් මේ ගම් කතා මගින් සිද්ධ කරනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වුණාට මෙගා නාට්‍යයේ එමගින් සුජාත කරන්න මගේ අරමුණක් නැහැ. නමුත් මේ අතීතකාමී උත්කර්ෂයට නංවීමට එරෙහි වන ප්‍රගතිශීලී කලා භාවිතාවක අවශ්‍යතාවයක් මම දකිනවා. වර්තමානයේදී සමාජ මාධ්‍ය ඉතා ශීඝ්‍රයෙන් ජනතාව අතර ප්‍රකට වන නිසාම යම් නව රැල්ලක ඉඟියක් මම අනුමාන කරනවා. කූඹියෝ, දාම්, කලම්බු වැනි මාලා නාට්‍ය ඇසුරෙන් ගොඩනැගෙන ටීවී සීරීස් ප්‍රේක්ෂකාගාරය විසින් ඒ ඉඟිය දැනටමත් යම් ප්‍රමාණයකින් පෝෂණය කරමින් සිටිනවා කියලා මම විශ්වාස කරනවා. YouTube අවකාශය මේ සුබවාදී බලපෑමක් කරන එහෙම නැත්නම් ඕල්ටර්නේටිව් ප්ලැට්ෆෝම් එකක් විදිහට YouTube අවකාශය ඇති කරાવી කියන බලාපොරොත්තුව මට ඉතිරි වෙලා තියෙන දෙයක්. අවසාන වශයෙන් මම මේ මෙගා නාට්‍ය රසිකත්වය ගැන මම අහපු
මම බලපු ප්‍රවෘත්තියක් මම දක්වන්නම්. TikTok වීඩියෝවක් මගින් තර්ජනයක් කළ නව යෝන් තරුණෙක්ව පිහියෙන් යන ඝාතනය කිරීම පිළිබඳ තොරතුරක් මම හම්බෙන් කිව්වා. රම් දෙපැයි ළමා කාලය රූපවාහිනී ඉදිරිපිට ගත කර ප්‍රේමයේ වෛරයේ කඳුලේ කෝපේ ඇසුර ලද ස්මාර්ට් දුරකථනයේ ස්මාර්ට් ලයිෆ් ස්ටයිල් අනුකරණය කරන නව යෝන් තරුණයෙක්. එවැනිම තරුණ පිරිසක් පිහි ඇනුමක් කොරෝනා පැණි මුට්ටියක් ගඟට දමන ඇමතිවරයෙක් දිගින් දිගටම පක්ෂ දෙකකට රැවටෙන වැඩිහිටියන් දේශ බලා සිටින තරුණ ප්‍රජාවක් බලාපොරොත්තුවක් අරගලයක් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් මගේ අදහස් දැක්වීම පැහැදිලි අරමුණකට තවදුරටත් ගොනු කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අවසානයක් ඇති කතාවකට වඩා අවසානයක් නැති කතාවක් විදිහට එහෙම නැත්නම් සෝප් ඔපෙරාවක එක එපිසෝඩ් එකක් විදිහට මගේ කතාව අවසන් කරන්න මම කැමතියි. මේක මතු සම්බන්ධයි. ස්තුතියි.